ආයුබෝවන්. සුබ උදෑසන. අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දුවල පුතාලා වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී සේවය විසින් ගෙනෙනු ලබන තක්ෂිලාව අධ්‍යාපන වැඩසටහන් මාලාවේ ආර්ථික විද්‍යා විෂය ධාරාව සඳහා තවත් එක් වැඩසටහනක් සමගින් ඔබ මේක තුළලා ඉන්නේ. සුපුරුදු පරිදි මේ වැඩසටහන් මාලාව සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දායකත්වය දරන ලබන අතර මේ වැඩසටහන් සම්බන්ධීකරණය කිරීම සිදු කරනු ලබන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු විදුපිය සහරයි. අද අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකාවේ මූල්‍ය වෙළඳපොළ හා එහි මෑත කාලීන ප්‍රවණතා පිළිබඳව. අද දවසේ අපිත් සමග මේ සාකච්ඡාවට එකතු වෙලා ඉන්නවා ශ්‍රී ලංකා මහ බැංකුවේ සාර විචක්ෂණතා අධ්‍යයන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂිකා ඉන්දිවරී කොළඹී මහත්මිය. අපි ඉන්දිවරී කොළඹගේ මහත්මිය ආදරෙන් මේ වැඩසටහනට පිළිගනු ලබනවා. අපි දන්න ඕනෑම රටක ආර්ථිකයක වැදගත් සාධකයක් තමයි මූල්‍ය පද්ධතිය කියලා කියන්නේ. විශේෂයෙන්ම රටක ආර්ථිකයේ මූල්‍ය අතරමැදිකරණය සිද්ධ වෙන්නේ මේ මූල්‍ය පද්ධතිය හරහා. අපේ වැඩසටහනට ආරම්භයක් ලබා ගන්න මම කැමති ඉන්දිරි මහත්මියගෙන් දැනගන්න. කුමක්ද මේ මූල්‍ය පද්ධතියක් කියලා කියන්නේ? මේ මූල්‍ය පද්ධතියේ තියෙන සංරචක මොනවද කියලා? ඔව් ඩිලංග මූල්‍ය පද්ධතියක අපිට ප්‍රධාන වශයෙන් සංරචක තුනක් දක්නට ලැබෙනවා. ඒවා තමයි මූල්‍ය වෙළඳපොළ, මූල්‍ය ආයතන සහ මූල්‍ය යටිතල පහසුකම් ලෙස. නමුත් ඇතැම් අවස්ථාවලදී අපි මූල්‍ය උපකරණ තවත් එක් සංරචකයක් විදිහට පාවිච්චි කරන අවස්ථාවන් තිබෙනවා. ඉන්ද්‍රි මහත්මිය සඳහන් කරා මූල්‍ය පද්ධතියක ප්‍රධාන සංරචක තුනක් තියෙනවා කියලා. අද අපි මේ වැඩසටහන තුළදී මේ සංරචක තුන පිළිබඳව එකින් එක සාකච්ඡා කරමින් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉන්ද්‍රි මහත්මිය මුලින්ම අපි අපේ දරුවන්ට පැහැදිලි කරමු මොකක්ද මේ මූල්‍ය යටිතල පහසුකම් කියලා අපි අදහස් කරන්නේ කියලා. ඔව් ඩිලංග මූල්‍ය යටිතල පහසුකම් වලින් සිදුවන්නේ මූල්‍ය පද්ධතියේ සුමට ක්‍රියාකාරීත්වය සහ සුරක්ෂිතභාවය මෙන්ම කාර්යක්ෂමතාව වැඩි දියුණු කර ගැනීමට අවශ්‍ය උපකාරක සේවාවන් ලබා දීමයි. අපිට මෙව මූල්‍ය යටිතල පහසුකම් තවත් උපකොටස් වලට බෙදා වෙන් කරන්න පුළුවන්. ඒවා තමයි ගෙවීම් පියවීම් පද්ධතිය, නෛතික හා නියාමන රාමුව සහ වෙනත් උපකාරක සේවාවන් ලෙස. ගෙවීම් පියවීම් පද්ධතිය තවත් උපපද්ධති රාශියකින් තමයි සමන්විත වන්නේ. මෙහිදී අපිට උදාහරණ විදිහට දක්වන්න පුළුවන් චෙක්පත් නිෂ්කාශන කිරීමේ පද්ධතිය, ශ්‍රී ලංකා අන්තර්බැංකු ගෙවීම් පද්ධතිය, තත්කාලීන දල පියවීම් පද්ධතිය, නිර්ලේඛන සුරකුම්පත් පියවීම් ක්‍රමය සහ ලංකා පේ මංගත ගෙවීම් වේදිකාව ලෙස. ඒ වගේම තමයි තවත් අනිවාර්යයෙන්ම සඳහන් කළ යුතු මූල්‍ය යටිතල පහසුකමක් තමයි නෛතික සහ නියාමන රාමුව වශයෙන් අපි හඳුන්වන්නේ. වෙළඳපොලේ කාර්යක්ෂමතාවය සහ විශ්වාසනීයත්වය වැඩි දියුණු කිරීමත්, නීති විරෝධී සහ සදාචාර විරෝධී ක්‍රියාවල නිරත වන මූල්‍ය සමාගමින් වැළැක්වීමත්, ආයෝජකයන් සහ පාරිභෝගිකයන් ආරක්ෂා කර ගැනීමත්, සමස්තයක් ලෙස මූල්‍ය පද්ධතිය ස්ථායීව පවත්වා ගැනීමත් තමයි අපි නෛතික සහ නියාමන රාමුවකින් බලාපොරොත්තු වෙන්නේ. ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය තුළ ප්‍රධාන නියාමන ආයතන තුනක් පවතිනවා. එකක් තමයි බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණය සිදු කරන ශ්‍රී ලංකා මහා බැංකුව. ඒ වගේම රක්ෂණ ආයතන සහ රක්ෂණ අංශය නියාමනය කරන ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසම් සභාව තවත් නියාමන ආයතනයක් වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා සුරකුම්පත් සහ විනිමය කොමිසම් සභාව තවත් ප්‍රධාන නියාමන ආයතනයක්. එමගින් මූල්‍ය වෙළඳපොලේ ප්‍රාග්ධන වෙළඳපොළ තමයි අධීක්ෂණයකට ලක් කරන්නේ. ඒ වගේම මූල්‍ය යටිතල පහසුකම් අංශයේ වෙනත් උපකාරක සේවාවන් කිහිපයක් අපිට සඳහන් කරන්න පුළුවන්. මෙහිදී අපි ප්‍රධාන උපකාරක සේවාවන් තුනක් පිළිබඳව තමයි අපේ අවධානය යොමු කරන්නේ. එකක් තමයි දීපල සහ ඉඩම් ලේඛනගතකරණය. මෙමගින් සිදුවන්නේ නිශ්චල සහ චංචල දීපල වලට අදාළ ගනුදෙනු ලියාපදිංචි කිරීමයි. මෙම සේවාවේ අවශ්‍යතාවය අපි පැහැදිලි කළොත් අපි දන්නවා මූල්‍ය ආයතනයක් ණය ලබා ගැනීමේදී ඇප ලැබීමට සිදු වෙනවා. ඒතර ශ්‍රී ලංකාවේ අපි බහුලවම ඇප විදියට භාවිතා කරන්නේ ඉඩම් සහ දීපල. ඒ නිසා මූල්‍ය ආයතනයකට මේ ඉඩම් සහ දීපල හරියට ලේඛනගත වෙලා තියෙනවද කියලා බලන්න තමයි මේ සේවාව උපයෝගී වන්නේ. ඒ නිසා ණය ක්‍රියාවලිය වේගවත්ව හා පහසුවෙන් සිදු කරන්න පුළුවන් වෙලා තියෙනවා මේ සේවාව නිසා. ඒ වගේම ණය තොරතුරු සහ දත්ත ලබා දීම තවත් වැදගත් උපකාරක සේවාවක්. මෙමගින් සිදුවෙන්නේ ණය ගැතියන්ගේ ණය ඉතිහාසය පිළිබඳව මූල්‍ය ආයතනවලට දැන ගැනීමට පුළුවන් වීම. එමගින් මූල්‍ය ආයතනවල තම ගනුදෙනුකරුවන් පිළිබඳව නිවැරදි තක්සේරුවක් කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඔවුන්ගේ ණය ගෙවීම් හැකියාව වගේම ඔවුන්ගේ ණය පැහැර හැරීමේ සම්භාවිතාවය පිළිබඳ අදහසක් ගන්න මේ සේවාව වැදගත් වෙනවා. ඒ වගේම ණය තොරතුරු කාර්යාංශයේ ණය ගැතියන් තුළ යහපත් ආචාර ධර්මයන් ප්‍රවර්ධනය කිරීමටත් ඉවහල් වෙනවා. තැන්පතු රක්ෂණය සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමයත් ඉතා වැදගත් උපකාරක සේවාවක්. සමාජික මූල්‍ය ආයතනයක් යම්කිසි අර්බුදයකට ලක් වුවහොත් එම අර්බුදය නිසා අසරණභාවයට පත්වන එහි මුදල් තැන්පත් කළ තැන්පතුකරුවන් ආරක්ෂා කිරීමක් තමයි මෙමගින් සිදුවන්නේ. මූල්‍ය යටිතල පහසුකම් වගේම මූල්‍ය පද්ධතියේ තවත් වැදගත් සංරචකයක් තමයි මූල්‍ය වෙළඳපොළ කියලා කියන්නේ.
ඉන්ද්‍රිය මහත්මිය මොකක්ද මේ මූල්‍ය වෙළඳපොළ කියලා කියන්නේ? ඔව් ඩිලංග මූල්‍ය වෙළඳපොළ කියලා කියන්නේ කෙටි කාලීන හෝ දිගු කාලීන මූල්‍ය අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා මූල්‍ය උපකරණ මිලට ගැනීමට සහ විකිණීමට සිදුවන සමස්ත වෙළඳපොළ. එහිදී අරමුදල් අතිරික්තයක් ඇති පුද්ගලයන්, ඒ කියන්නේ අරමුදල් සැපයුම්කරුවන් සහ අරමුදල් හිඟයක් ඇති පුද්ගලයන්, ඒ කියන්නේ අරමුදල් ඉල්ලුම්කරුවන් සම්බන්ධ කරන සංවිධිත ක්‍රමයක් විදිහට අපිට මූල්‍ය වෙළඳපොළ දක්වන්න පුළුවන්. ඒ වගේම මූල්‍ය වෙළඳපොළ අපිට නිශ්චිත ස්ථානයක තියෙන්න පුළුවන්. ඒ කියන්නේ කොටස් වෙළඳපොළක, එහෙම නැත්නම් බැංකුවක වගේ සංවිධානය වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් විද්‍යුත් මාධ්‍යයෙන්, ඒ කියන්නේ අන්තර්ජාලය තුලිනුත් සංවිධානය වෙන්න පුළුවන්. ඒ වගේ මූල්‍ය වෙළඳපොළක මිලත් අනිකුත් අවස්ථාවල වගේම ඉල්ලුම සහ සැපයුම මත තමයි තීරණය වන්නේ. මෙහිදී තීරණය වන මිලට අපි කියනවා පොලි අනුපාතිකය කියලා. ඔබ අපිට පැහැදිලි කරා මූල්‍ය වෙළඳපොළ තුළ මූල්‍ය උපකරණ හුවමාරු වීම සිද්ධ වෙනවා කියලා. ඉන්ද්‍රිය මහත්මිය අපිට කියන්න පුළුවන්ද ශ්‍රී ලංකාවේ මූල්‍ය වෙළඳපොළ තුළ මොන වගේ මූල්‍ය උපකරණද හුවමාරු වෙන්නේ කියලා? ඔව් ඩිලංග ශ්‍රී ලංකාවේ මූල්‍ය වෙළඳපොළ තුළ අපිට මූල්‍ය උපකරණ කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. ඒවයි කල්පිරීම් කාලය අනුව. එකක් තමයි කෙටි කාලීන මූල්‍ය උපකරණ. දින 364කට අඩු කල්පිරීම් කාලයක් තිබෙන උපකරණ තමයි අපි කෙටි කාලීන මූල්‍ය උපකරණ කියලා වර්ගීකරණය කරන්නේ. මේවට උදාහරණ තමයි භාණ්ඩාගාර බිල්පත්, වාණිජ පත්‍ර සහ තැන්පතු සහතික. දිගුකාලීන මූල්‍ය උපකරණ කියලා කියන්නේ අපි දින 364කට වැඩි කාලයක් කල්පිරීම් කාලයක් ඇති මූල්‍ය උපකරණ. මේවට උදාහරණ තමයි බැඳුම් කර, ණය කර සහ කොටස් සහතික පත්‍ර ලෙස අපිට දක්වන්න පුළුවන්. ඔව්. අපි ඊළඟට බලමු මූල්‍ය වෙළඳපොළ කාර්යභාරය කුමක්ද කියලා. ඔව්. මූල්‍ය වෙළඳපොළක ප්‍රධානම කාර්යය තමයි ව්‍යාපාර කටයුතු සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය සම්පාදනය කර දීම. අපි දන්නවා ආර්ථිකයක වැදගත්ම කොටස තමයි ව්‍යවසායකින්. එතකොට ව්‍යවසායකින්ට අවශ්‍ය ප්‍රාග්ධනය ලබා දෙන්න, ඔවුන්ට නව ව්‍යාපාර ආරම්භ කරන්න, ඒ වගේම තියෙන ව්‍යාපාර වැඩි දියුණු කරගන්න ප්‍රාග්ධනය අවශ්‍ය වෙනවා. ඒ නිසා රටක භාණ්ඩ සහ සේවා වර්ධනය සහ මුළු රටේම ආර්ථික සංවර්ධනයට ඍජුවම මූල්‍ය වෙළඳපොළකින් දායකත්වයක් අපිට පේනවා. ඊට අමතරව ව්‍යාපාරවලට සහ පුද්ගලයන්ට අවශ්‍ය ද්‍රවශීලතාවයේ සපයා දීමත් මුදල් වෙළඳපොළ මගින් සිදු වෙනවා. ඒ වගේම අපි දන්නවා ව්‍යාපාරයක් කරන විට නොයෙකුත් අවදානම් වලට එම ව්‍යාපාරය මුහුණ දෙනවා. ඒ අවදානම අඩු කර ගැනීමටත් වෙළඳපොළේ තියෙන විවිධ ව්‍යුත්පන්න උපකරණ භාවිතා කරන්න පුළුවන්. ඊට අමතරව සිදුවන මූල්‍ය වෙළඳපොළෙන් සිදුවන වැදගත් කාර්යයක් තමයි මිලක් නිර්ණය කිරීම. ඒ වගේම ජාත්‍යන්තර වෙළඳපොළට සහාය වීම සහ මූල්‍ය වෙළඳපොළවල් ඒකාබද්ධ වීම මත ගෝලීය ගනුදෙනු කටයුතු සිදු කිරීමටත් මූල්‍ය වෙළඳපොළ උපකාරී වෙනවා. අපි මේ දක්වා සාකච්ඡා කරේ මූල්‍ය වෙළඳපොළ පිළිබඳව. මම හිතනවා අපේ දොළ පුතාලාට දැන් මූල්‍ය වෙළඳපොළ පිළිබඳව යම්කිසි අදහසක් ලැබෙන්නට ඇති කියලා. අපි දැන් මේ දක්වා සාකච්ඡා කරා මූල්‍ය වෙළඳපොළක් කියන්නේ කුමක්ද? මූල්‍ය වෙළඳපොළක තියෙන උපකරණ මොනවද? ඒ වගේම මූල්‍ය වෙළඳපොළ කාර්යභාරය මොකක්ද කියලා. තවදුරටත් අපි මේ සාකච්ඡාව ඉදිරියට අරගෙන යන්න මම දැනගන්න කැමතියි ඉන්දිරි මහත්මියගෙන්. දැන් අපි මේ මූල්‍ය වෙළඳපොළ කියලා කියන්නේ එක්තරා වෙළඳපොළ එකම එක වෙළඳපොළක්ද? එහෙම නැත්නම් මෙහි තවත් උප වෙළඳපොළවල් තියෙනවද කියන කාරණාව. ඔව් ඩිලංග මූල්‍ය වෙළඳපොළක් අපිට ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා වෙන් කරන්න පුළුවන්. ඒ තමයි මුදල් වෙළඳපොළ සහ ප්‍රාග්ධන වෙළඳපොළ කියලා. කෙටි කාලීන මුදල් අවශ්‍යතාවයන් සපයා ගන්නා මූල්‍ය වෙළඳපොළට තමයි අපි මුදල් වෙළඳපොළ කියලා කියන්නේ. දිගු කාලීන සහ මැදි කාලීන මුදල් අවශ්‍යතා සපුරා ගන්නා වෙළඳපොළට අපි ප්‍රාග්ධන වෙළඳපොළ ලෙස නම් කරනවා. මෙම වෙළඳපොළ වලුත් තවත් උපකොටස් වලට වෙන් කරන්න පුළුවන්. මුදල් වෙළඳපොළ අපිට බෙදා වෙන් කරන්න පුළුවන් අන්තර් බැංකු ඒක්ෂණ වෙළඳපොළ, භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ, විදේශ විනිමය වෙළඳපොළ සහ අනෙකුත් කෙටි කාලීන ණය වෙළඳපොළ වශයෙන්. ප්‍රාග්ධන වෙළඳපොළ අපිට තවත් උපකොටස් වලට වෙන් කරන්න පුළුවන්. ඒවා තමයි කොටස් වෙළඳපොළ, රාජ්‍ය බැඳුම් කර වෙළඳපොළ සහ සාංගමික බැඳුම් කර වෙළඳපොළ වශයෙන්. ඔබතුමේ සඳහන් කරා මූල්‍ය වෙළඳපොළ අපිට ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන් බව. ඉන්දිරි මහත්මිය අපිට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද මුදල් වෙළඳපොළේ උප වෙළඳපොළවල් පිළිබඳව? ඔව් ඩිලංග මුදල් වෙළඳපොළේ පළවෙනි උප වෙළඳපොළ තමයි අපි සාකච්ඡා කරන්නේ අද අන්තර් බැංකු ඒක්ෂණ වෙළඳපොළ. වාණිජ බැංකුවල ද්‍රවශීලතා අවශ්‍යතාවය කළමනාකරණය කර ගැනීම සඳහා තිබෙන වෙළඳපොළට තමයි අපි අන්තර් බැංකු ඒක්ෂණ වෙළඳපොළ ලෙස හඳුන්වන්නේ. අපි දන්නවා සෑම වාණිජ බැංකුවක්ම ශ්‍රී ලංකා මහ බැංකුවත් සමග ව්‍යවස්ථාපිත සංචිත ප්‍රමාණයක් තබා ගන්න ඕනේ. යම් හේකින් මේ ව්‍යවස්ථාපිත සංචිත අඩු වුණොත් එය පූර්ණය කරගන්න පවතින වෙළඳපොළ තමයි අන්තර් බැංකු ඒක්ෂණ වෙළඳපොළ ලෙස අපි හඳුන්වන්නේ. මෙහි අපිට පේනවා ප්‍රධාන ලක්ෂණ තුනක් තිබෙනවා. ඒවා තමයි ඉතා ඉක්මනින් අරමුදල් සම්පාදනය කර ගැනීම, ඉතා කෙටි කාලීන ගනුදෙනු සිදුවීම සහ සුරකුම් රහිත ණයක් ලබා ගැනීමට ඇති හැකියාව කියන ඒවා. ඒ වගේම අන්තර් බැංකු ඒක්ෂණ වෙළඳපොළේ තවත් සාධක තමයි
එය පොලි අනුපාතිකය සහ මූල්‍ය වෙළඳපොළ පොලි අනුපාතිකය අතර සමීප සම්බන්ධතාවයක් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අපේක්ෂා කරනවා. ඒ වගේම ද්‍රවශීලතාවය අවම වන විට මේ පොලි අනුපාතිකය ඉහළ යන අතර ද්‍රවශීලතාවය ඉතා අධික වන විට මෙම පොලි අනුපාතිකය පහළ යාමකුත් අපිට හැම වෙලේම දක්නට ලැබෙනවා. ඒ වගේම මහ බැංකු ප්‍රතිපත්ති පොලි අනුපාතික මගින් අන්තර්බැංකු ඒක්ෂණ වෙළඳපොලේ පොලි අනුපාතිකයන්ගේ අධික උච්චාවචනයන් වැඩි කිරීම වැළැක්වීමටත් කටයුතු කරනවා. අපිට දක්නට ලැබෙනවා 2020 වසරේ රුපියල් බිලියන 3234ක ඒක්ෂණ වෙළඳපොළ ගනුදෙනු ප්‍රමාණයක් වාර්තා වුණා. එහි බර තැබූ සාමාන්‍ය පොලි අනුපාතිකයේ අවමේසා උපරිමය අපිට මෙම ප්‍රස්ථාරයෙන්ුත් පේනවා. ඒ තමයි 4.52 සිට 7.50ක අගයක් ගත්තා. ඒ වගේ මුදල් වෙළඳපොලේ දෙවන උප වෙළඳපොළට තමයි අපි භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ ලෙස හඳුන්වන්නේ. රජයට අවශ්‍ය කෙටි කාලීන මුදල් අවශ්‍යතා සපුරා ගැනීමට භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරනවා. මෙම භාණ්ඩාගාර බිල්පත් මිලට ගැනීම සහ විකිණීම සිදුවන වෙළඳපොළ තමයි භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ ලෙස අපි හඳුන්වන්නේ. මෙහි දින 91ක්, දින 182ක් සහ දින 364ක් වැනි කල්පිරීම් කාල සහිතව මේ උපකරණ නිකුත් කරන්න පුළුවන්. රජය මගින් නිකුත් කරන නිසා ණය අවදානම ඉතාම අවමාගයක තියෙනවා කියලා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම මෙම වෙළඳපොලේ ප්‍රාථමික වෙළඳපොලේ සහ ද්විතීක වෙළඳපොලේ ඵලදායී අනුපාතිකයන් අපිට මෙම වගුවෙන් බලා ගන්න පුළුවන්. මුදල් වෙළඳපොලේ මීළඟ උප වෙළඳපොළට තමයි අපි විදේශ විනිමය වෙළඳපොළ ලෙස හඳුන්වන්නේ. විදේශ විනිමය හුවමාරු වන වෙළඳපොළ විදේශ විනිමය වෙළඳපොළ නම් වෙනවා. මෙයත් ස්තර දෙකකින් සමන්විත වෙනවා. එකක් තමයි සිල්ලර වෙළඳපොළ, අනිත් එක තමයි අන්තර්බැංකු වෙළඳපොළ. දේශීය වෙළඳපොලේ විදේශ විනිමය ගනුදෙනු ප්‍රමාණය 2020 වසරේදී එක්සත් ජනපද ඩොලර් මිලියන 18.4ක අගයක් වාර්තා වුණා. ඒ වගේම අන්තර්බැංකු විදේශ විනිමය වෙළඳපොලේ දෛනික සාමාන්‍ය ගනුදෙනු පරිමාව 2020 වසරේදී එක්සත් ජනපද ඩොලර් මිලියන 77ක අගයක් ගන්නා ලදී. ඒ වගේම තමයි විදේශ විනිමය වෙළඳපොලේ ප්‍රධාන කාර්යයන් දෙකක් අපිට දක්වන්න පුළුවන්. එකක් තමයි එක් රටක මුදල් ඒකක වෙනත් රටක මුදල් ඒකක වලට හුවමාරු කිරීම. අනිත් කාර්යය තමයි විවිධ ව්‍යුත්පන්න උපකරණ භාවිතයෙන් විදේශ විනිමය අනුපාතිකයේ වෙනස් වීම මගින් ඇතිවන අවදානම අඩු කිරීම. මෙහිදී නොයෙකුත් ව්‍යුත්පන්න උපකරණ අපිට භාවිතා කරන්න පුළුවන්. ඒවයින් කීපයක් තමයි වෙළඳපොලෙහි ඇති හුවමාරු ස්වොප්ස් කියලා අපි හඳුන්වන ඒවා, විකල්ප ඔප්ෂන්ස් කියලා අපි හඳුන්වන උපකරණ, ඒ වගේම ඉදිරි විනිමය ගිවිසුම් ෆෝවර්ඩ් ඇග්‍රීමන්ට්ස් කියලා අපි හඳුන්වන උපකරණ. 2020 වසරේදී සමස්ත ඉදිරි ගනුදෙනු පරිමාව එක්සත් ජනපද ඩොලර් බිලියන 8ක අගයක් ගන්නා ලදී. ඒ වගේම තමයි විදේශ විනිමය වෙළඳපොලේ මිලට අපි හඳුන්වනවා විනිමය අනුපාතිකය ලෙස. එයත් වෙළඳපොළ බලවේග මත තමයි තීරණය වන්නේ. උදාහරණයක් විදිහට එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 2021 10/8 දිනට පදනම්ව දෛනික විනිමය අනුපාතිකය 202.98ක අගයක් ගන්තා. ඉදිරි විනිමය අනුපාතිකය දෙස අපි බැලුවොත් මාස 1ක කාලයකදී 201.64ක අගයකුත් මාස 3කින් 201.84ක අගයකුත් ගන්න බව තමයි අපිට පෙන්눔 කරන්නේ. විනිමය අනුපාතිකයේ අධික උච්චාවචන විදේශ විනිමය වෙළඳපොලේ අස්ථායීතාවයට හේතු වෙනවා. තවද විදේශ වත්කම්වල හෝ වගකීම්වල වටිනාකම් වලටත් මෙමගින් බලපෑම් ඇති වෙනවා. මේවා වැළැක්වීමට විනිමය වෙළඳපොළ කටයුතු වලට මහ බැංකුව යම් යම් අවස්ථාවලදී මැදිහත් වෙන බවත් අපිට දක්නට ලැබෙනවා. ඒ වගේම තමයි අනෙකුත් කෙටි කාලින මුදල් වෙළඳපොළෙන් අපි කතා කරන්නේ මෙහිදී වාණිජ පත්‍ර කියන උපකරණය පිළිබඳව. වාණිජ පත්‍ර කියලා කියන්නේ සුරකුම් රහිත කෙටි කාලීන ණය උපකරණයක්. විශාල ව්‍යාපාරික සමාගම් බැංකුවල සහාය ඇතිව කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවය සඳහා තමයි මේවා නිකුත් කරන්නේ. 2020 වසරේදී රුපියල් බිලියන 4.5ක වාණිජ පත්‍ර නිකුත් කරලා තිබෙනවා. මේ සියල්ලම මාස 3ක් හෝ ඊට අඩු කල්පිරීම් කාලයක් සහිතව තමයි නිකුත් වෙලා තියෙන්නේ. ඒ වගේම මාස 12ක කල්පිරීම් කාලයක් සහිතවත් නිකුත් වෙච්ච වාණිජ පත්‍ර තිබෙනවා. 2020 වසරේදී වාණිජ පත්‍රවල පොලි අනුපාතිකය 6.5 සිට 15.5 අතර අගයක් ගත්තා. ඉතා හොඳ ණය ශ්‍රේණිගත කිරීම පවතින ආයතනවලට ආකර්ශනීය පොලි අනුපාතිකයන් ලබා ගන්න පුළුවන් කියලා අපි නිරීක්ෂණය කරලා තිබෙනවා. ඒ වගේම අපි කියන්න ඕනේ වාණිජ පත්‍ර සඳහා ඉතා ක්‍රියාකාරී ද්විතීක වෙළඳපොළක් නම් පවතින්නේ නැහැ. ඒකට ඒ උප වෙළඳපොළවල් වලින් තමයි මුදල් වෙළඳපොළ සමන්විත වෙලා තිබෙන්නේ. ඔව්. ඉන්දිරි මහත්මිය අපිට දැන් පැහැදිලි කරලා දුන්නා මුදල් වෙළඳපොළ සහ එහි උප වෙළඳපොළවල් පිළිබඳව. ඊළඟට අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මූල්‍ය වෙළඳපොළේ අනෙක් ප්‍රධාන උප වෙළඳපොළ වන ප්‍රාග්ධන වෙළඳපොළ පිළිබඳව.
ඉන්ද්‍රි මහත්මිය අපිට පැහැදිලි කරලා දෙන්න කුමක්ද මේ ප්‍රාග්ධන වෙළඳපොළ කියලා කියන්නේ? ඔව් ඩිලංග ප්‍රාග්ධන වෙළඳපොළත් අපි කලින් සඳහන් කරා විවිධ උප වෙළඳපොළවල් වලින් අපිට විස්තර කරන්න පුළුවන් කියලා. ඒ නිසා ප්‍රාග්ධන වෙළඳපොළේ පළවෙනි උප වෙළඳපොළ තමයි අපි කොටස් වෙළඳපොළ ලෙස දක්වන්නේ. එහිදී සිද්ධ වෙන්නේ ලයිස්තුගත සමාගම් වලට අවශ්‍ය අරමුදල් සම්පාදනය කර ගැනීමට තිබෙන වෙළඳපොළට තමයි අපි කොටස් වෙළඳපොළ කියලා හඳුන්වන්නේ. එය ආකාර දෙකකින් සිද්ධ වෙන්න පුළුවන්. ප්‍රාථමික කොටස් වෙළඳපොළකදී සිද්ධ වෙන්නේ ඒ කියන්නේ මූලික කොටස් නිකුතුවකදී ලයිස්තුගත සමාගම් වලට අවශ්‍ය ප්‍රාග්ධනය ඍජුවම ලබා ගැනීම තමයි වෙන්නේ මේ වෙළඳපොළේදී. ද්විතීක වෙළඳපොළ එහෙම නැත්නම් හිමිකම් උපකරණ වෙළඳපොළකදී සිදුවන්නේ ප්‍රාථමික වෙළඳපොළේ නිකුත් කරපු කොටස් තුන්වන පාර්ශවයන් අතරට ලක්වීම. මෙමගින් ලයිස්තුගත සමාගම් වලට අරමුදල් සම්පාදනය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් ක්‍රියාකාරී ද්විතීක වෙළඳපොළක් තිබෙන එක කොටස් වෙළඳපොළට හිතකර සාධකයක් වෙනවා. ඒ වගේම අපි දන්නවා මේ වෙළඳපොළේ ආයෝජනය කරන පුද්ගලයන් හට ලැබෙනවා ලාභාංශ සහ ප්‍රාග්ධන ලාභ. තවත් තියෙන සාධකයක් තමයි කොළඹ කොටස් වෙළඳපොළේ 2021 ඔක්තෝබර් 7 වෙනි දිනට ප්‍රාග්ධනීකරණයේ වටිනාකම රුපියල් බිලියන 4,309.6ක අගයක් ගත්තා. කොළඹ කොටස් වෙළඳපොළේ ක්‍රියාකාරීත්ව දර්ශක දෙස අපි බැලුවොතින් සමස්ත කොටස් මිල දර්ශකයේ 2020 වසරේදී 10.5ක අගයකින් ඉහළ ගිහින් තිබෙනවා. S&P ශ්‍රී ලංකා 20 දර්ශකයේ 2020 වසරේදී 10.2ක අගයකින් පහළ ගොස් තිබෙනවා. 2021 සැප්තැම්බර් අවසානයේ වන විට කොළඹ කොටස් වෙළඳපොළේ ලයිස්තුගත සමාගම් 287ක් පැවතුණා. ඒ වගේම ප්‍රාග්ධන වෙළඳපොළේ දෙවනි උප වෙළඳපොළ තමයි රාජ්‍ය බැඳුම් කර වෙළඳපොළ ලෙස අපි හඳුන්වන්නේ. රජය මගින් දිගුකාලීන අරමුදල් සම්පාදනය කිරීමට තමයි රාජ්‍ය බැඳුම් කර නිකුත් කරන්නේ. රාජ්‍ය බැඳුම් කර මිලට ගැනීම සහ විකිණීම සිදුවන වෙළඳපොළට අපි කියනවා රාජ්‍ය බැඳුම් කර වෙළඳපොළ ලෙස. රාජ්‍ය බැඳුම් කර සඳහා ස්වෛරීත්වයක් තියෙන නිසා මේවායේ අවදානම ඉතාම අවම මට්ටමක තියෙනවා කියලා තමයි අපි සලකන්නේ. ඒ වගේම අපි දන්නවා රාජ්‍ය බැඳුම් කර වර්ග කිහිපයක් තියෙනවා. එකක් තමයි භාණ්ඩාගාර බැඳුම් කර. ඒවායේ කල්පිරීම් කාලය අවුරුදු 2.30 අතර ප්‍රමාණයක් වෙනවා. ඊළඟට තිබෙනවා ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම් කර. මේවායේ කල්පිරීම් කාලය අවුරුදු 2.5 අතර කාලයක් තමයි ගන්නෙ. මෙම බැඳුම් කරවල විශේෂත්වය වෙන්නේ මේ බැඳුම් කර විදේශ විනිමයෙන් නාමනය කර තිබීමයි. ස්වෛරීත්ව බැඳුම් කර එහෙම නැත්නම් සවරින් බොන්ඩ්ස් කියලා තියෙන බැඳුම් කරත් මේ වෙළඳපොළේම තමයි නිකුත් වෙන්නේ. මේවායේ කල්පිරීම් කාලය අවුරුදු 5-10ක් අතර කාලයක් ගන්නවා. ශ්‍රී ලංකා රජයට අවශ්‍ය මුදල් ජාත්‍යන්තර වෙළඳපොළෙන් ලබා ගැනීමට තමයි මෙම බැඳුම් කර නිකුත් වෙන්නේ. රාජ්‍ය බැඳුම් කරවල ස්ථාවර පොලි අනුපාතිකය මාස 6කට වරක් ප්‍රදානය වෙනවා. රාජ්‍ය බැඳුම් කරවලටත් ඉතා ක්‍රියාකාරී ද්විතීක වෙළඳපොළක් තිබෙනවා. ප්‍රාග්ධන වෙළඳපොළේ තුන්වෙනි උප වෙළඳපොළ තමයි සාංගමික බැඳුම් කර වෙළඳපොළ ලෙස අපි හඳුන්වන්නේ. බැංකු ඇතුළු විශාල සමාගම් විසින් මධ්‍යකාලීන හා දිගුකාලීන අරමුදල් සම්පාදනය කිරීමට යොදා ගන්නා වෙළඳපොළ තමයි සාංගමික බැඳුම් කර වෙළඳපොළ. සුරකුම් රහිතව නිකුත් කරනු ලබන සාංගමික බැඳුම් කරවලට අපි ණයකර කියලාත් හඳුන්වනවා. 2020 වසරේදී සමාගම් 8ක් ණයකර නිකුතුන් 16ක් කරලා තිබෙනවා. ඒවා කොටස් වෙළඳපොළේ ලයිස්තුගත කරලත් තිබෙනවා. ඒවයි වටිනාකම රුපියල් බිලියන් 21.9ක අගයක් ගත්තා. මේ අතරින් බැංකු සහ මූල්‍ය ආයතන 7කින් සාංගමික බැඳුම් කර නිකුත් කරලා තිබෙනවා. ඒවායේ වටිනාකමත් රුපියල් බිලියන 21.2ක අගයක් ගත්තා. 2020 වසරේදී සාංගමික බැඳුම් කරවල පොලි අනුපාතිකය 9% සිට 13.5ක අගයක් ගන්නා ලදී. එතකොට ඒවා තමයි ප්‍රාග්ධන වෙළඳපොළේ උප වෙළඳපොළවල් වන්නේ. අපි අද දවසේ මේ දක්වා සාකච්ඡා කරමින් ආවේ මූල්‍ය පද්ධතිය පිළිබඳව. අපි මුලින් සඳහන් කළා මූල්‍ය පද්ධතිය ප්‍රධාන සංරචක 3ක් තියෙනවා කියලා. අපි දෝල පුතාලට අපි දැන්ටම ඒ අතරින් සංරචක 2ක් පැහැදිලි කරලා දුන්නා. මූල්‍ය පද්ධතිය තුළ තියෙන ඊළඟ ප්‍රධාන සංරචකය තමයි මූල්‍ය ආයතන කියලා කියන්නේ. ඉන්ද්‍රි මහත්මිය අපි මේ සාකච්ඡාව ඉදිරියට ගෙන යන්න පැහැදිලි කරමුද මූල්‍ය ආයතන කියන්නේ මොනවද කියලා? ඔව් මූල්‍ය ආයතන කියලා කියන්නේ මූල්‍ය පද්ධතියේ මූල්‍ය සේවා සැපයීම සඳහා සංවිධානය වෙලා තිබෙන ආයතන. මේවා කොටස් 4කින් කාණ්ඩ 4කට බෙදා වෙන් කළ අපිට සාකච්ඡා කරන්න පුළුවන්. එකක් තමයි බැංකු අංශය. බැංකු අංශය තමයි මූල්‍ය පද්ධතියේ වත්කම් වලින් 71කට පමණ හිමිකම් කියන්නේ. ඒ අතරිනුත් බලපත්‍රලාභී වාණිජ බැංකු තමයි වැඩිම වත්කම් ප්‍රමාණයකට හිමිකම් කියන්නේ. බලපත්‍රලාභී වාණිජ බැංකු 2020 අවසන විට 24ක් පැවතුණා ශ්‍රී ලංකාවේ. ඒ වගේම බලපත්‍රලාභී විශේෂිත බැංකුත් 6ක් තිබුණා.
තැන්පතු බාර ගන්න අනිකුත් මූල්‍ය ආයතන තමයි අනිත් කාණ්ඩය වන්නේ. මෙහි ප්‍රමුඛ ස්ථානය අපිට පේනවා ලබාගෙන තිබෙන්නේ බලපත්‍රලාභී මුදල් සමාගම්. ඊට අමතරව සමූපකාර ග්‍රාමීය බැංකු සහ සකසුරුවම් සහ ණය දෙන සමූපකාර සමිතිත් දක්නට ලැබෙනවා. අනිකුත් විශේෂිත මූල්‍ය ආයතන තමයි තුන්වෙනි කාණ්ඩය වන්නේ. එහිත් නොයෙකුත් මූල්‍ය සමාගම් තිබෙනවා. ඒවා තමයි විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම්, ප්‍රාථමික අලෙවිකරුවන්, කොටස් තැරව්කාර සමාගම්, ඒකක භාර කළමනාකාර සමාගම් සහ වෙළඳපොළ අතරමැදියන්. ගිවිසුම් ගති ඉතිරි කිරීම ආයතන කාණ්ඩයට අයිති වෙන ඒවයින් වැඩිම වත්කම් ප්‍රමාණයකට හිමිකම් කියන්නේ සේවක අර්ථ සාධක අරමුදල. ඊට අමතරව රක්ෂණ සමාගම් 28ක්ද සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල සහ රාජ්‍ය සේවා අර්ථ සාධක අරමුදල කියන සමාගම් වලින් මේ ගිවිසුම් ගති ඉතිරි කිරීම ආයතන කාණ්ඩය සමන්විත වෙනවා. ඒ අනුව අපිට පැහැදිලි මූල්‍ය ආයතන වලින් සමස්ත වත්කම් වලින් 50%කටත් වැඩි ප්‍රමාණයක් අත්පත් කරගෙන තියෙන බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකු. ඒ අනුව අපිට පැහැදිලි වෙලා තියෙනවා මේ මූල්‍ය පද්ධතිය තුළ වාණිජ්‍ය බැංකු කියන්නේ ඉතාමත් වැදගත් කොටසක් කියලා. ඉන්ද්‍රි මහත්මිය අපි අපේ දුවල පුතාලට අපි පැහැදිලි කරමු මොකක්ද මේ බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකුවක් කියලා කියන්නේ. ඔව් ඩිලංග 1988 අංක 30 දරන බැංකු පනත ප්‍රකාරව වාණිජ්‍ය බැංකුවක් විදියට ලයිස්තුගත වෙලා තිබෙන ආයතන වලට තමයි අපි බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකු කියලා ප්‍රකාශ කරන්නේ. වාණිජ්‍ය බැංකුවක් අනිත් බැංකුවකින් වෙනස් වෙන්නේ ඒවට ජංගම ගිණුම් එහෙම නැත්නම් ඉල්ලුම් තැන්පතු පවත්වාගෙන යාම සහ විදේශ විනිමය ගනුදෙනු වල නිරත වන මූල්‍ය අතරමැදි ආයතනයක් වන නිසා. අපි දැන් බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකුවක ආදර්ශ ශේෂපත්‍රයේ දෙස බැලුවොත් අපිට පේනවා එය මූලික වශයෙන් කොටස් දෙකකින් සමන්විත වෙනවා. ඒවා තමයි වගකීම් සහ වත්කම්. වගකීම් කියලා කියන්නේ බැංකුවක අරමුදල් සම්පාදනය කරගන්නේ කොහොමද කියන එක. අපිට පේනවා තැන්පතු වලින් තමයි මූලිකවම බැංකුවක අරමුදල් සම්පාදනය කරගන්නේ. ඊට අමතරව ණය ගැනීම විදේශීය හෝ දේශීය වශයෙන් ණය ගැනීම සහ හිමිකරුවන් ප්‍රාග්ධනයේ විදිහටත් අරමුදල් දෙන්න පුළුවන් බැංකුවකට. මේ ලෙස ගත්ත අරමුදල් කොහොමද පාවිච්චි කරන්න කියන එක තමයි අපි වත්කම් විදිහට සටහන් කරන්නේ. අපිට පේනවා බැංකුවක ඉතාම වැදගත් දෙයක් තමයි ද්‍රවශීලතාවය. ඒ නිසා උන්ට යම් අරමුදල් කොටසක් මුදල් සහ බැංකු ශේෂයන් විදිහට පවත්වාගෙන යන්න වෙනවා. ඒ වගේම බැංකුවක මූලිකම කාර්යය තමයි අරමුදල් රැස් කරගෙන එම අරමුදල් ණය සහ අත්තිකාරම් විදිහට ලබා දීම. ඒතර ණය සහ අත්තිකාරම් උත් වත්කම් ගොඩට තමයි අපි සටහන් කරන්නේ. ඊට අමතරව අපි දන්නවා බැංකුව වලට දීප ව්‍යාප්තව ශාඛා ජාලයක් පවතිනවා. එතකොට ඒවට අවශ්‍ය ස්ථාවර වත්කම් ලබා ගන්නත් මේ අරමුදල් පාවිච්චි වෙනවා. ඒ නිසා ස්ථාවර වත්කම් උත් මේ වත්කම් ගොඩට තමයි ආදර්ශ ශේෂපත්‍රය ලැබෙන්නේ. ද්‍රවශීලතාවයේ ප්‍රමාණාත්මකව පවත්වාගෙන යාම සහ ලාභදායීත්ව ඉහළ නංවා ගැනීම වාණිජ්‍ය බැංකුවක මූලික අරමුණ විදිහට අපිට සලකන්න පුළුවන්. අපි දැන් මේ සාකච්ඡා කරපු බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකුවේ ආදර්ශ ශේෂපත්‍රය ආශ්‍රයෙන් පසුගිය වසරවල උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් දක්නට ලැබුණා. අපි මේ ප්‍රශ්න කිහිපයක් මේ සමගම සාකච්ඡා කරමු. ඔව් ඩිලංග 2018 ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ බහුවර්ණ ප්‍රශ්නයක් අපිට දක්නට ලැබිලා තියෙනවා. මෙහිදී අහන්නේ වාණිජ්‍ය බැංකු ශේෂපත්‍රයක වගකීමක් වනුයේ පහත සඳහන් කවරේද කියලා. ඒට පිළිතුර වන්නේ ගනුදෙනුකරුවන්ගේ තැන්පතු කියන එක. 2017 වසරේ ප්‍රශ්නයක් තිබුණා පහත සඳහන් වත්කම් අතුරින් වඩා ද්‍රවශීල වත්කමක් වනුයේ කවරේද? ඒට පිළිතුර වන්නේ ඉල්ලුම් තැන්පතු. 2011 වසරේ ප්‍රශ්නයක් තිබුණා පහත සඳහන් දෑ අතුරින් වාණිජ්‍ය බැංකුවක වගකීමක් ලෙස සැලකෙනුයේ කුමක්ද? කාලීන සහ ඉතුරුම් තැන්පතු තමයි ඒකට පිළිතුර වන්නේ. අපි දැන් මේ සාකච්ඡා කරමින් ඉන්නේ බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකු පිළිබඳව. ඉන්ද්‍රි මහත්මිය අපිට පැහැදිලි කරලා දෙන්න මොනවද මේ බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකුව කාර්යභාරයන් කියලා? ඔව් අපි දැන් කලිනුත් කතා කරපු පරිදි බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකුවකින් මූලිකවම සිදුවෙන්නේ මහජනතාවගෙන් තැන්පතු ලබා ගැනීම. ඊට පස්සේ ඒවා ණය සහ අත්තිකාරම් විදියට නැවතත් අවශ්‍ය පුද්ගලයන්ට ලබා දීම. සහ ඒජන්සි සේවා සහ ආයෝජන බැංකු සේවාවනුත් බැංකු මගින් සිදු කරනවා. ඊට අමතරව බැංකුවකින් සිද්ධ වෙනවා පොදු උපයෝජ්‍යතා සේවා කියලා කොටසක්. මේවට උදාහරණ තමයි බැංකු අනකර නිකුත් කිරීම, චෙක්පත් නිකුත් කිරීම, ණයවර ලිපි නිකුත් කිරීම, විදේශ විනිමය ගනුදෙනු සඳහා පහසුකම් සැලසීම සහ සුරක්ෂිතාගාර පහසුකම් සැලසීම කියන කොටස්. ඔව්. අපි දැන් මේ සඳහන් කරපු බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකුව කාර්යභාරයන් ඉෂ්ට කරන්න ඒ බැංකුව සඳහා අරමුදල් අවශ්‍ය වෙනවා. ඉන්ද්‍රි මහත්මිය අපිට පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකුවක් කොහොමද මේ අරමුදල් සපයා ගන්න කියලා? ඔව් ඩිලංග බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකුවකට අරමුදල් රැස් කරගන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි මහජනතාවගේ තැන්පතු.
ඒ තැන්පතුත් අපිට විදේශීය හෝ දේශීය වශයෙන් ගන්න පුළුවන්. ඊට පස්සේ කොටස් හිමිකරුවන්ගෙන් අපිට කොටස් නිකුත් කරලත් අරමුදල් සම්පාදනය කරගන්න පුළුවන්. ඒ වගේම බැඳුම් කර ණයකර නිකුත් කරලත් බැංකු අරමුදල් ගන්නවා. ඊට අමතරව අන්තර් බැංකු ඒක්ෂණ වෙළඳපොලෙන් සහ මහා බැංකුවෙන් ණය පහසුකම් විදිහටත් අරමුදල් සම්පාදනය කරගන්න අවස්ථා තිබෙනවා. අපි කලින් සඳහන් කරා බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකුව කාර්යභාරයක් තමයි ණය සහ අත්තිකාරම් ලබා දීම කියලා. මම දැන් මේ අහන්න යන කාරණාවත් පසුගිය විභාග උසස් පෙළ විභාගයේදී ප්‍රශ්නයක් වශයෙන් ඇවිල්ලා තිබුණා. ශ්‍රී ලංකාවේ වාණිජ්‍ය බැංකුව විසින් ණය ලබා දීමේදී ප්‍රමුඛතාවය දක්වන ශේෂ්ත්‍ර මොනවාද? ඔව් ඩිලංග අපිට ශේෂ්ත්‍ර මූලික වශයෙන් 4ක් දක්නට ලැබෙනවා වාණිජ්‍ය බැංකුව වලින් ණය ලබා දෙන. 2020 වසරේ ආකාරයට තමයි අපි මේ ශේෂ්ත්‍ර 4 ප්‍රකාශ කරන්නේ. ඒ තමයි කර්මාන්ත සහ ඉදිකිරීම් ශේෂ්ත්‍රය, සේවා ශේෂ්ත්‍රය, පෞද්ගලික ණය සහ අත්තිකාරම් ශේෂ්ත්‍රය සහ කෘෂි කාර්මික සහ දීවර ශේෂ්ත්‍රය කියන ශේෂ්ත්‍ර. ඔව් අපි මේ කතා කරමින් ඉන්නේ බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකුව පිළිබඳව. බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකුව පිළිබඳව සාකච්ඡා කරද්දී අපිට අමතක කරන්න බැරි තවත් එක් විශේෂ ආයතනයක් තියෙනවා. ඒ තමයි ශ්‍රී ලංකා මහ බැංකුව. ඉන්ද්‍රි මහත්මිය අපේ දුවල පුතාලට පැහැදිලි කරලා දෙන්න ශ්‍රී ලංකා මහ බැංකුව කියන්නේ මොකක්ද? ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන අරමුණ මොනවද කියන කාරණාව. ඔව් ඩිලංග ශ්‍රී ලංකා ආර්ථිකයේ මූල්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීම සඳහා පිහිටවපු ස්වාධීන ආයතනයක් තමයි ශ්‍රී ලංකා මහ බැංකුව කියලා කියන්නේ. ශ්‍රී ලංකා මහ බැංකුව 1949 අංක 58 දරන මුදල් නීති පනත යටතේ තමයි ස්ථාපනය කරලා තිබෙන්නේ. ඒ වගේම මෙහි අරමුණු පිළිබඳවත් ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයකක් තිබිලා තියෙනවා. අපිට එහිදී පිළිතුර දෙන්න පුළුවන් ශ්‍රී ලංකා මහ බැංකුවට අරමුණු ද්විත්වයක් තිබෙනවා. එකක් තමයි ආර්ථික සහ මිල ස්ථායීතාවය පවත්වාගෙන යාම. අනිත් එක තමයි මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය පවත්වාගෙන යාම. ඔව් ඉන්ද්‍රි මහත්මිය ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යභාරය පිළිබඳව අපි කෙටි පැහැදිලි කිරීමක් කරමු. ඔව් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් සිදුවන කාර්යයන් තමයි මූල්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීම, විනිමය අනුපාතික ප්‍රතිපත්ති මෙහෙයවීම, ජාත්‍යන්තර සංචිත කළමනාකරණය, ව්‍යවහාර මුදල් නිකුත් කිරීම, රාජ්‍ය ණය කළමනාකරණය, ප්‍රාදේශීය සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ආර්ථික දත්ත එක් රැස් කිරීම සහ බෙදා හැරීම, සේවක අර්ථසාධක අරමුදල කළමනාකරණය, ගෙවුම් පියවුම් පද්ධති නියාමනය සහ මූල්‍ය ආයතන නියාමනය කියන කාර්යයන් තමයි ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ප්‍රධාන වශයෙන්ම සිදු කරන්නේ. අපි මේ සාකච්ඡා කරමින් ඉන්න ශ්‍රී ලංකා මහ බැංකුව පිළිබඳව පසුගිය විභාගවලදී ප්‍රශ්න කිරීම කිහිපයක් සිද්ධ වෙලා තියෙනවා. අපි එවැනි ප්‍රශ්න කිහිපයකට අවධානය යොමු කරමු. ඔව් ඩිලංග 2017 වසරේ බහුවර්ණ ප්‍රශ්නයක් ලැබී තියෙනවා. වර්තමානයේ ශ්‍රී ලංකා මහා බැංකුව තම මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී මූලික අභිමතාර්ථය ලෙස සලකන්නේ මෙහිදී පිළිතුර වශයෙන් අපිට දෙන්න පුළුවන් මැදිකාලීන වශයෙන් උද්දමනයේ තනි අගයක ස්ථායීව පවත්වා ගැනීමට තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම 2011 තවත් ප්‍රශ්නයක් තිබුණා. ප්‍රාදේශීය සංවර්ධනය සහ දිලිඳුකම තුරන් කිරීම යන අරමුණු සඳහා ශ්‍රී ලංකාවේ මහා බැංකුව විසින් ක්‍රියාත්මක කරනු ලබන ණය දීමේ වැඩසටහන් 3ක් නම් කරන්න. මේකට අපිට පිළිතුරු විදියට දෙන්න පුළුවන්. නව සපිරි ණය යෝජනා ක්‍රමය එය ලබා දෙන්නේ ශුද්‍ර සහ කුඩා පරිමාණ ගොවීන්ට. ස්වයං රැකියා ප්‍රවර්ධන මූලාරම්භක ණය යෝජනා ක්‍රමය එය ලබා දෙන්නේ පිළිගත් වෘත්තීය පුහුණු ආයතනයකින් පුහුණුව ලැබූ පුද්ගලයන්ට. ස්වශක්ති ණය යෝජනා ක්‍රමය ලබා දෙන්නේ ව්‍යවසායකයින්ට ණය ලබා දීමට. සෞභාග්‍ය ණය යෝජනා ක්‍රමයෙන් සිදුවන්නේ කුඩා සහ ශුද්‍ර පරිමාණ ව්‍යාපාරවලට ණය ලබා දීමක්. අපේ ශ්‍රී ලංකා මහ බැංකුව පිළිබඳවත් අපේ දුවල පුතාලට කියලා දුන්නා. ඒ වගේම ශ්‍රී ලංකාවේ මූල්‍ය වෙළඳපොළ පිළිබඳවත් අපි සඳහන් කරා. ඉන්ද්‍රි මහත්මියගෙන් මම දැනගන්න කැමතියි ශ්‍රී ලංකා මහ බැංකුව අතර වගේම මේ ශ්‍රී ලංකාවේ මූල්‍ය වෙළඳපොළ අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද කියලා. ඔව් අපි කලින් සඳහන් කළා ශ්‍රී ලංකා මහ බැංකුවේ මූලික අරමුණක් තමයි මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය පවත්වාගෙන යාම. එතකොට මේ මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය පවත්වාගෙන යන්න ශ්‍රී ලංකා මහ බැංකුවෙන් සාර්ව විචක්ෂණ ප්‍රතිපත්ති සම්පාදනය කරනවා. එතකොට මෙම කාර්යයන් දෙකටම ශ්‍රී ලංකා මහ බැංකුවට මූල්‍ය පද්ධතිය සහ මූල්‍ය ආයතනය හරහා තමයි මේ දේවල් ක්‍රියාත්මක කරන්න සිදු වෙන්නේ. ඊට අමතරව අවශ්‍ය නීතිමය රාමු පිහිටවීම බලපත්‍ර නිකුත් කිරීමක් කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවෙන්. මූල්‍ය පද්ධතියට අයත් ප්‍රධාන මූල්‍ය ආයතනය නියාමනය කිරීම සහ අධීක්ෂණයත් සිදුවන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවෙන්. ගෙවීම් සහ පියවීම් පද්ධති අධීක්ෂණය, අවසාන ණය දෙන්නා ලෙස ක්‍රියා කිරීම, තැන්පතු රක්ෂණ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම, රක්ෂණ සහ කොටස් වෙළඳපොළ කටයුතු ඇතුළුව සමස්ත මූල්‍ය පද්ධතිය නිරතුරුව පරීක්ෂා කිරීමත් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තමයි සිදුවන්නේ. මේ අනුව බැලුවම අපිට පේනවා ශ්‍රී ලංකා මහ බැංකුව සහ මූල්‍ය වෙළඳපොළ අතර ඉතා සමීප සම්බන්ධතාවයක් පවතින බවට. අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ මූල්‍ය පද්ධතියේ ප්‍රධාන සංරචකයක් වෙච්ච මූල්‍ය ආයතන පිළිබඳව.
මේ අර්ථය අපි සාකච්ඡා කරා බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකු පිළිබඳව. ඒ වගේම ශ්‍රී ලංකා මහ බැංකුව පිළිබඳවත් අපි අපේ දොළ පුතාලට පැහැදිලි කරලා දුන්නා. දැන් ඉන්ද්‍රිය මහත්මිය දැන් ශ්‍රී ලංකා මහ බැංකුව සහ බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකු යන ආයතන දෙකට අමතරව මේ මූල්‍ය ආයතන වශයෙන් ගැනෙන වෙනත් ආයතන තියෙනවද? ඔව් ඩිලංග තවත් නොයෙකුත් මූල්‍ය ආයතන අපේ මූල්‍ය පද්ධතියේ තිබෙනවා. ඉන් එකක් තමයි බලපත්‍රලාභී විශේෂිත බැංකු ලෙස අපි හඳුන්වන්නේ. 1988 අංක 30 දරන බැංකු පනත ප්‍රකාරව ශ්‍රී ලංකා මහා බැංකුවේ බලපත්‍ර ලබාගෙන විශේෂිත බැංකුවක් ලෙස ක්‍රියා කරන ආයතන තමයි බලපත්‍රලාභී විශේෂිත බැංකු ලෙස අපි හඳුන්වන්නේ. ඊට අමතරව තැන්පත් බාර ගන්න තවත් සමාගම් තියෙනවා. ඒවයින් එකක් තමයි බලපත්‍රලාභී මුදල් සමාගම්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත අනුව ශ්‍රී ලංකා මහා බැංකුවේ බලපත්‍ර ලබාගෙන ව්‍යාපාර කටයුතු කරන ආයතන තමයි මේවා. මෙම සමාගම් මහජනතාවගෙන් කාලීන සහ ඉතුරුම් තැන්පතු ලබාගෙන ඒවා ණය දීම සහ ආයෝජනය පිණිස යොදවනවා. ඒ වගේම සමූපකාර ග්‍රාමීය බැංකුත් තැන්පතු ගන්නා ආයතනයක්. සමාජික සහ සමාජික නොවන මහජනතාවගෙන් ඉතුරුම් සහ කාලීන තැන්පතු ලබාගෙන සමාජිකයින්ට ණය දීමටත් වෙනත් ආයෝජන සිදු කිරීමටත් සමූපකාර සමිති පනත යටතේ අවසර ලැබී තිබෙන ආයතන. ඒ වගේම සකසුරුවම් සහ ණය ගනුදෙනු සමූපකාර සමිති අපි කෙටියෙන් සනස සමිති විදියට හඳුන්වන ආයතන සමාජිකයන්ගේ තැන්පතු හා කොටස් මුදල් ලබාගෙන සමාජිකයන්ට පමණක් ණය ලබා දීමට සමූපකාර සමිති පනත යටතේ පිහිට වූ මූල්‍ය ආයතන විශේෂයක් තමයි සනස සමිති කියන්නේ. ඒ වගේම ඒකක බාර ලෙස අපි හඳුන්වන්නේ ආයෝජකයන්ට ප්‍රාග්ධනයේ කොටසක් අලෙවි කිරීමෙන් එක් රැස් කරගනු ලැබූ ආයෝජන අරමුදල ඒකක බාරයක් කියලා අපි හඳුන්වනවා. මෙම ආයෝජනයේ අරමුදල කළමනාකරුවන් විසින් ආයෝජනය කරනු ලබන අතර ඉන් ලැබෙන ප්‍රතිලාභෙහි කොටස් මිලටගත් ඒකක බාර හිමියන් අතර නිවිසගත් ආකාරයට බෙදා හැරීමක් සිදු වෙනවා. ඒ වගේම ව්‍යවසායක ප්‍රාග්ධන සමාගම් කියන්නේ තවත් මූල්‍ය ආයතන විශේෂයක්. ව්‍යාපාරික සේවා සැපයීම, නව ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර සඳහා ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම, නව ව්‍යාපාර ආරම්භ කිරීම, පවතින ව්‍යාපාර ව්‍යාප්ත කිරීම, ව්‍යාපාර පවරා ගැනීමට සහ මිලදී ගැනීමට අරමුදල් සැපයීමේ නිරත වන ආයතන තමයි ව්‍යවසායක ප්‍රාග්ධන සමාගම් ලෙස අපි හඳුන්වන්නේ. ඒ වගේම වෙළඳපොළ අතරමැදියන් කොටසකුත් තවත් ඉන්නවා මූල්‍ය පද්ධතියේ. ආයෝජන කළමනාකරුවන්, ආන්තික සැපයුම්කරුවන්, ප්‍රාරක්ෂකයන් සහ බලපත්‍රලාභී මුදල් ස්ථැරවකරුවන් තමයි මෙම වෙළඳපොළ අතරමැදියන් වන්නේ. ඔව්. අද දවසේ අපි මූල්‍ය පද්ධතිය පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා. අත වශයෙන්ම දැන් මේ මූල්‍ය පද්ධතිය කියන එක වැදගත් වෙන්නේ මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය කියන කාරණාව කතා කරද්දී. අපි දන්නවා ශ්‍රී ලංකා මහ බැංකුවේ එක් ප්‍රධාන අරමුණක් තමයි මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය පවත්වාගෙන යාම. ඉන්ද්‍රි මහත්මිය අපිට පැහැදිලි කරලා දෙන්න කුමක්ද මේ මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය කියලා අපි අදහස් කරන්නේ. ඔව් ඩිලංග මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය ගැන බැලුවොත් ආර්ථික මූල්‍ය දේශපාලනික හෝ ගෝලීය වශයෙන් පැන නගින අභ්‍යන්තර හෝ බාහිර ප්‍රකම්පන හමුවේ නොසැලී සිටීමේ හැකියාවට තමයි අපි මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය කියලා හඳුන්වන්නේ. එතකොට මේ මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය අපිට පිළිබිඹු වෙන නොයෙකුත් කරුණු තිබෙනවා. එයින් කීපයක් තමයි ප්‍රධාන මූල්‍ය ආයතනවල තිරසාර පැවැත්ම, වත්කම් මිල බොහෝ විට ස්ථාවරව පැවතීම හෝ අධික ලෙස උච්චාවචනය නොවීම, පොලි අනුපාතික විනිමය අනුපාතික ස්ථාර්ථකව පැවතීම, වෙළඳපොළ ද්‍රවශීලතාවයේ කාර්යක්ෂමව පැවතීම, ගෙවීම් සහ පියවීම් පද්ධතියේ බිඳ වැටීම් වලින් තොරව පවත්වාගෙන යාම, මූල්‍ය ආයතනවලට ඵලදායී අවදානම් කළමනාකරණය සහ ආයතනික යහපාලනය. ඒ අනුව මෙම ලක්ෂණ දක්නට ලැබෙනවා නම් අපිට කියන්න පුළුවන් මූල්‍ය පද්ධතියක් ස්ථායීව පවතිනවා කියලා. ඔව්. අපි දැන් මූල්‍ය අංශය පිළිබඳව සාකච්ඡා කරා. මූල්‍ය අංශය කියලා කියන්නේ විශේෂයෙන්ම වේගයෙන් අලුත් වන ඉක්මනින් වෙනස් වෙන අංශයක්. ඉන්ද්‍රි මහත්මිය අපිට පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද මේ මූල්‍ය අංශය ඇති වෙලා තියෙන නව ප්‍රවණතාව පිළිබඳව? ඔව් ඩිලංග මූල්‍ය අංශයේ ප්‍රවණතාත් අපිට රාශියක් දක්වන්න පුළුවන්. එයින් කීපයක් ගැන දැන් අපි කතා කරෝතින් එකක් තමයි බාසල් 3 රාමුව යටතේ අවම තෝලන අනුපාතය, කියන්නේ ලෙවරේජ් රේෂියෝ එක සහ ශුද්ධ ස්ථායි අරමුදල් අනුපාතිකය, net stable funding ratio ලෙස අපි හඳුන්වන නියාමනයන් නිකුත් වෙලා තිබුණා මෑත කාලයේදී. ඒ වගේම බාසල් 3 රාමුව යටතේ බලපත්‍රලාභී බැංකු විසින් බර තබන වත්කම් ප්‍රමාණයට අනුකූලව පවත්වා ගත යුතු අවම ප්‍රාග්ධන අනුපාතිකයන් සහ ස්වාරක්ෂකයන් නියමිත කාල රාමුවක් තුළදී සාර්ථකව ශ්‍රී ලංකාවේ වාණිජ්‍ය බැංකු වලින් සපුරා ගත්තා. ඒ වගේම වාණිජ්‍ය බැංකු බාසල් 3 රාමුව යටතේ බලාත්මක වූ ද්‍රවශීලතා ප්‍රමිතීන් යටතේ ද්‍රවශීලතා ආවරණ අනුපාතය, ඒ කියන්නේ liquidity coverage ratio එක නියමිත කාල රාමුව තුළදී සාර්ථකව සපුරා ගත්තා.
තිරසාර මූල්‍ය පිළිබඳව ශ්‍රී ලාංකීය පෙරදැක්ම ගෝලීය සහ ජාතික වශයෙන් දියත් කිරීමකුත් මෑත කාලයේදී සිදු වුණා. ඒ වගේම සයිබර් සුරක්ෂිතභාවය සහ බැංකු මෙහෙයුම් කටයුතු ඩිජිටල්කරණය සම්බන්ධ ප්‍රතිපත්ති රාමුවක් කෙටුම්පත් කිරීමකුත් සිදු වුණා. 2016 ශුද්‍ර මූල්‍ය පනතක් කෙටුම්පත් වුණා. එම පනතට අනුව ශුද්‍ර මූල්‍ය ව්‍යාපාර කරගෙන යනු ලබන සමාගම් 4ක් සඳහාත් මෑත කාලයේදී බලපත්‍ර ලබා දීමක් සිද්ධ වුණා. ඒ වගේම ණය තොරතුරු කාර්යාංශය මගින් ණය සඳහා ලකුණු ප්‍රදානය කිරීමේ ශ්‍රී ලංකාවේ පළමු පද්ධතිය වන ණය තොරතුරු කාර්යාංශය ණය ලකුණු ක්‍රමය ක්‍රිබ්ස් ක්‍රෙඩිට් ස්කෝර් ලෙස අපි හඳුන්වන ක්‍රමයක් ලැබිලා තිබෙනවා මේ අතීතයේදී. කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නිකුත් කර ණය සුරකුම්පත් බලගැන්වීමේ පුවරුව එම්පවර් බෝඩ් ලයිස්තුගත කිරීමටත් ප්‍රතිපත්ති ඉදිරිපත් කළා. ඒ වගේම ජාතික ගෙවුම් කවුන්සිලය විසින් මූල්‍ය තාක්ෂණය පිළිබඳව ෆින්ටෙක් පිළිබඳව වර්ධනය සඳහා බ්ලොක්චේන් තාක්ෂණය පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා කමිටු දෙකක් පිහිටුවලා තියෙනවා. මේ යටතේ ජාතික QR කේතයක් ස්ථාපිත කිරීමට චක්‍රලේඛත් නිකුත් කරලා තිබෙනවා. ඒ වගේම මූල්‍ය තාක්ෂණික නව හඳුන්වා දීම් වර්ධනය සඳහා උපකාරී වන පරිසරයක් නිර්මාණය කිරීම සඳහා මූල්‍ය තාක්ෂණ නියාමන පරීක්ෂණ අවකාශයක් ෆින්ටෙක් රෙගියුලේටරි සෑන්ඩ් බොක්ස් එකක් ස්ථාපනය කිරීමටත් කටයුතු ආරම්භ කරලා තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතීන් 9 මූල්‍ය උපකරණ ප්‍රමිතිය බලාත්මක වීම සහ ඒ සඳහා මාර්ගෝපදේශන සංග්‍රහයක් නිකුත් කිරීමත් මෑත කාලයේ සිදු වෙච්ච දේවල්. ඔව්. අපි දැන්ටමත් දන්නවා COVID-19 වසංගතය කියලා කියන්නේ අපේ රටට වගේම සමස්ත ලෝකයටමත් ලෝක ආර්ථිකයටමත් දැඩි බලපෑමක් එල්ල කරපු කාරණාවක්. ඉතින් මේ අභියෝග වලින් ජය ගැනීම සඳහා මූල්‍ය අංශය විසින් විවිධ අංශවල සහන ලබා දීලා තියෙනවා. මේ සහන මූල්‍ය අංශය විසින් මේ ලබා දීලා තියෙන සහන පිළිබඳවත් අපේ දරුවන් දැනුවත් කරන්න පුළුවන්ද? ඔව් ඩිලංග. COVID-19 වසංගතයෙන් මූල්‍ය අංශයෙන් පුද්ගලයන්ට දීලා තිබෙන සහන කීපයක් තිබෙනවා. ඉන් එකක් තමයි COVID-19 ව්‍යසනය මගින් බලපෑමට ලක් වූ ව්‍යාපාර හා පුද්ගලයන් සඳහා ණය සහන කාලයක් ඩෙට් මොරටෝරියම් කාලයක් ප්‍රදානය කරලා තිබෙනවා. කොරෝනා ව්‍යසනය හේතුවෙන් දුෂ්කරතාවයට පත් වූ ගනුදෙනුකරුවන් හට 4% වාර්ෂික පොලි අනුපාතයේ යටතේ කාරක ප්‍රාග්ධන ණය පහසුකම් සපයා දීම සඳහා ප්‍රතිමූල්‍ය පහසුකම් ඔස්සේ අමතර අරමුදල් සැපයීමකුත් සිදු කරලා තිබෙනවා. ඒ වගේම මූල්‍ය පද්ධතියෙන් තවත් මූල්‍ය ආයතන වලටත් සහන ලබා දීලා තිබෙනවා මේ වසංගතය නිසා. ඒවා තමයි බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සඳහා අවම මූලික ප්‍රාග්ධන අවශ්‍යතාවය සපුරාලීම සඳහා ලබා දී ඇති අවසාන දිනය තව වර්ෂයකින් දීර්ඝ කරලා තිබෙනවා. බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සඳහා ක්‍රියානැංවීමට යෝජිත වත්කම් මත බර තැබූ ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතිකය වර්ෂයකින් දීර්ඝ කරලා තිබෙනවා. බලපත්‍රලාභී මුදල් සමාගම් පවත්වා ගත යුතු අවම සංස්ථාපිත ද්‍රවශීල වත්කම් ප්‍රමාණය අඩු කරලා තිබෙනවා. ශ්‍රී ලංකා සම්පත් රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමයේ යටතේ බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සඳහා ආධාර ලබා දීමටත් වැඩසටහනක් ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. ඒ වගේම 2020 වසර අවසානය වන විට වැඩි කළ ප්‍රාග්ධන අවශ්‍යතාවන් සපුරා ගත යුතුව තිබූ බැංකු එකී අවශ්‍යතා සපුරා ගැනීමේ අවසාන දිනය 2022 වසර අවසානයේ තෙක් දීර්ඝ කරලා තිබෙනවා. බලපත්‍රලාභී බැංකු සඳහා වූ ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් ගණනය කිරීම සඳහා කොන්දේසි වලට යටත්ව ඇතැම් වත්කම් ද්‍රවශීල වත්කම් ලෙස සැලකීමටත් අවස්ථාව ලබා දීලා තිබෙනවා. ඒ වගේම ද්‍රවශීලතා ආවරණ අනුපාතිකය LCR සහ ශුද්ධ ස්ථායි අරමුදල NSFR සඳහා අවම අවශ්‍යතාවය ඉහළ සුපරීක්ෂණය සහ නිරන්තර වාර්තාකරණයට යටත්ව 90ක් දක්වා අඩු කරලා තිබෙනවා. ඒ වගේම දේශීය මූල්‍ය පද්ධතියේ වැඩි වැදගත්කමක් සහිත බැංකු DSIBs ලෙස අපි හඳුන්වන බැංකු සහ එසේ නොවන බැංකු සඳහා පිළිවෙලින් පදනම් අංක 100 සහ 50 බැංගින් තම ප්‍රාග්ධනයේ සුරකීම සඳහා ඇති අතිරික්තයන් capital conservation buffers පහත දැමීමටත් අවස්ථාව ලබා දී තිබෙනවා. නමුත් අපි ප්‍රකාශ කරන්න ඕනේ මෙම සියලුම ක්‍රියාමාර්ග අරගෙන තිබෙන්නේ ඊටාම සුපරීක්ෂාවක් යටතේ. ඒ පැහැදිලි කිරීමත් සමග අද දවසේ අපිට ලැබිලා තියෙන කාල වේලාව නිමවටපත් වෙනවා. අද දවසේ අපි සාකච්ඡා කරන්නට යෙදුනේ ශ්‍රී ලංකාවේ මූල්‍ය වෙළඳපොළ සහ මෑත කාලීන ප්‍රවණතා සම්බන්ධවයි. අද දවසේ අපි විශ්වාස කරන අපි මේ සාකච්ඡා කරන කරුණු මේවර උසස් පෙළ විභාගයට පෙනී සිටින දුවල පුතාලාගේ ආර්ථික විද්‍යාව විශේෂ දැනුම වර්ධනය කර ගැනීම සඳහා මහත් පිටුවහලක් වෙන්න ඇති කියලා. අද දවසේ අපිට මේ තමන්ගේ දැනුම අපිත් සමග බෙදා ගන්න මේ මැදිරියට පැමිණලා අපිත් එක්ක සාකච්ඡා කරේ
ශ්‍රී ලංකා මහ බැංකුවේ සාර විචක්ෂණතා අධ්‍යයන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂිකා ඉන්දිවරී කොළඹගේ මහත්මිය. අපි මහත්මියට අපගේ ස්තුතිය ප්‍රදානය කරන මේ වැඩසටහනට සහභාගී වෙලා එතුමියගේ දැනුම අපිත් එක්ක බෙදා ගැනීම සම්බන්ධයෙන්. අවසාන වශයෙන් ඉදිරියේදී පැවැත්වෙන උසස් පෙළ විභාගයට පෙනී සිටින දූල පුතාලාට එම විභාගය ඉතාමත් සාර්ථකව ජයග්‍රහණය කරගනිමින් සාර්ථකත්වයට පත්වීමට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් අපි අද දවසේ වැඩසටහන නිමාව කරනවා. ඔබ සැමට සුබ දවසක්. ආයුබෝවන්.